right. තොර අද අපි එදා ගිය සතියේ පිටි සතියේ පිටි සතිය පොන්දේ විදියට මේ ශක්ති විද්‍යාවේ එන්තැල්පි කොටස අන්තිම මාතෘකාව කතා කරන්නේ. එන්තැල්පි රූප සටහන අන්තිම කොටස මේ අද මම ඔයාලගේ රූප කොටම දාන්නම් ශක්ති විද්‍යාව දෙවෙනි ටියුට් එක පන්ති වල කටියට තමයි මෙතන හම්බ වෙයි. දැන් පළවෙනි පන්ති පටන් ගන්න හින්දා අනිත් කටේ print කරගන්න මම group වලට අද දෙවෙනි ටියුට් එක දාන්නම්. හරි අපි උදාහරණ කිහිපයක් විතරක් කරමු මේ එන්තැල්පි රූප සටහන අන්තිම කොටස තමයි අද කතා කරන්නේ. ලියාගන්න මාතෘකාව එන්තැල්පි රූප සටහන. එන්තැල්පි රූප සටහන. හරි අහගන්න මේ මොකද්ද එන්තැල්පි රූප සටහනක් කියන්නේ ඉස්සෙල්ලා බලමු. දැන් අපි ශක්ති විද්‍යාව ගැටළු විසඳීමේ විවිධ ක්‍රම භාවිත කරනවා. එන්තැල්පි චක්‍රයෙන්දා නේ බෝර්නියර් චක්‍රයෙන්දා ඊට පස්සේ ප්‍රතිඵල වල එන්තැල්පි ප්‍රතික්‍රියා වල එන්තැල්පි අඩු කරගත්තා. ඊට පස්සේ කැඩෙන පාත්‍ර වලින් හැදෙන පැත්ත අඩු කරලා ගත්තා. මේ විවිධ ක්‍රම අපි අනුගමනය කරලා රසායනික ප්‍රතික්‍රියාවල වල එන්තැල්පි පර්යාස ගණනය කරා. PSD මේ භාවිත කරා. ඒතර අද අපි කතා කරන්නේ වෙනස්ම ක්‍රමයක්. ඔය මූලධර්ම එකක්වත් භාවිත නොකර හරි විභව ශක්තිය නැත්නම් ශක්තිය පිළිබඳව සරල මූලධර්මයක් භාවිත කරලා බීජගණිත ක්‍රමයකින් ශක්ති විද්‍යාත්මක ගැටළු විසඳීමක් තමයි අපි අද කතා කරන්නේ. මේක ඉතා සරල බීජගණිත ක්‍රමයක්. හරි මේක භාවිත කරන්න හරියට ඉගෙන ගත්තොත් ඔය මෙතෙක් ඉගෙන ගත්ත හැම ක්‍රමයකටම වඩා බොහෝම සරලව රසායනික ප්‍රතික්‍රියාවේ එන්තැල්පි පර්යාස අපිට ගණනය කරන්න පුළුවන් වෙනවා. එන්තැල්පි රූප සටහනක් කියලා කියන්නේ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක ප්‍රතිඵල සහ ඒ සඳහා අපි අතරමැදි බල භාවිත කරන මේවා එන්තැල්පි අක්ෂයක් තුල සටහන් කරන ගනිමින් එන්තැල්පිය භාවිත කරන්න පුළුවන්. සම්මත එන්තැල්පි භාවිත කරන්න පුළුවන්. හරි සම්මත එන්තැල්පි වෙන්න ඕනේ නැහැ. එන්තැල්පිය භාවිත කරලා අඳින්න පුළුවන්. භාවිත කරලා මේ සිරස්ව අඳිනලද ශක්ති අක්ෂයක් මත ඔය රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල සහ අතරමැදි ඵලවල එන්තැල්පිය ලකුණු කරමින් අඳින සටහනකට අපි කියනවා එන්තැල්පි රූප සටහනක් කියලා. එතන මේ එන්තැල්පි රූප සටහන අනිත්‍ය අපි සම්මත ක්‍රමවේදයක් අනුගමනය කරනවා. එතකොට අපි යන්නේ මේ එන්තැල්පි රූප සටහන අනිත් කෙනෙක්ට තේරුම් ගන්න පහසුයි නේ. එතකොට අනිත් කෙනෙක් එනකොට එන්තැල්පි රූප සටහන අපිට ගණන් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔක්කොම එකම ස්ටෑන්ඩඩ්ස් එකම සම්මතයන් භාවිත කරපුවාම පුළුවන්. ඒ නිසා අපි යම්කිසි නීති මාලාවක් යම්කිසි සම්මතයන් මාලාවක් භාවිත කරනවා මෙතනදී එන්තැල්පි රූප සටහන සම්මත ආකාරයෙන් නිර්මාණය කරනවා. එතකොට සම්මත ආකාරයෙන් නිර්මාණය කරපු එන්තැල්පි රූප සටහන බොහොම සරල බීජගණිත ක්‍රමයකින් රසායනික ප්‍රතික්‍රියාවල එන්තැල්පි පර්යාස ගණනය කරන්න ඇත්තටම ගණනය කරන්නේ හොයන්න. ඍජුවම භාවිත කරන්න පුළුවන්. අපි බලමු මේ ක්‍රමවේදය මොකක්ද කියලා. ඊළඟ රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා වන ප්‍රතික්‍රියක කමා ප්‍රතිඵල සහ අතරමැදි ඵල ප්‍රතික්‍රියක ප්‍රතිඵල සහ අතරමැදි ඵල සිරස් ශක්ති අක්ෂය හෝ එන්තැල්පි අක්ෂයක් සිරස් ශක්ති අක්ෂයක් හෝ එන්තැල්පි අක්ෂයක්
තුල සලකුණු කරමින් අඳිනු ලබන ශක්ති සටහන එන්තැල්පි රූප සටහනක් ලෙස හැඳින්විය හැක. මේවා සම්මතාකාරයේ සටහන් ලෙස මේවා සම්මත ආකාරයේ සටහන් ලෙස ඇඳීම මගින් රසායනික ප්‍රතික්‍රියාවල එන්තැල්පි විපර්යාසයන් සෙවීම සඳහා රසායනික ප්‍රතික්‍රියාවල එන්තැල්පි විපර්යාසයන් සෙවීම සඳහා පහසුවෙන් යොදාගත හැකි වේ. එතකොට අපි බලමු මේ එන්තැල්පි රූප සටහනක තියෙන සාමතයන් මොනවද කියලා. ඒ විසල බලමු. එන්තැල්පි රූප සටහන හැම වෙලේම අදින් සිරස් අක්ෂයක් මත. මේ සිරස් අක්ෂය මත එන්තැල්පිය හෝ ගානේ සමත එන්තැල්පිය දීලා තිබ්බොත් සමත එන්තැල්පිය සලකුණු කරන්න ඕනේ. එන්තැල්පිය ලකුණු කරන්නේ එන්තැල්පි වෙනස නෙමෙයි. හරි එන්තැල්පිය හෝ සමත එන්තැල්පිය ලකුණු කරන්න. මේ එන්තැල්පි අක්ෂයට තියෙන බිඳුවක්. එන්තැල්පි ශූන්‍ය අවස්ථාවක් තියෙනවා. මේ ශූන්‍ය අක්ෂය මත ලකුණු කරන්න පුළුවන් එන්තැල්පි බිඳුව වල දාති විතරයි. මොනවද? මේක මත ලකුණු කරන්න පුළුවන් මූලද්‍රව්‍ය විතරයි. ඒවා ස්වභාවයෙන් පවතින ස්ථායික බහුරූපී ආකාර පමණයි බිඳුව මත සලකුණු කරන්න පුළුවන්. මොකද ඒ වගේ විතරයි එන්තැල්පි බිඳුව වෙන්නේ. එහෙනම් තුන්වෙනි කාරණාව මේ එන්තැල්පි රූප සටහනක සිරස් අක්ෂයේ ඕනෑම ස්ථානයක යම් සංයෝගයක් හෝ මොනවා හරි සංගතකයක් සලකුණු කරන්න පුළුවන්. අයනයක් හෝ ප්‍රතික්‍රියක ප්‍රතිඵල අතරමැදි පළවල තියෙන සංගතක මේකේ ඕන තැනක ලකුණු කරන්න පුළුවන්. ලකුණු කරද්දී අපි වග බලා ගන්න ඕනේ ඒ සලකුණු කරන සංගතක වලට අදාළ රසායනික ප්‍රතික්‍රියාවල එන්තැල්පි විපර්යාසය නිරූපණය වන ආකාරය සලකුණු කරන්න. සංගතක සලකුණු කරද්දී හැම විටම රසායනික ප්‍රතික්‍රියාවල එන්තැල්පි විපර්යාසයට ඒ සංගතකයේ අඩංගු රසායනික ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය මේ එන්තැල්පි රූප සටහන වලින් පේන්න ඕනේ. right ඒ කියන්නේ මොකක්ද? තාපදායක ප්‍රතික්‍රියාවක් නම් ඊතලයේ දිශාව පල්ලෙහාට වෙන්නේ. මොකද තාපදායක නම් ඊතලයේ පල්ලෙහාට කියලා කලින් නම් කියන්නේ. ශක්තිය අඩු වෙන පැත්ත. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නම් ඊතලයේ උඩට වෙන්නේ. මේ ආදී ඊතලයේ දිග එන්තැල්පි විපර්යාසයට සමානුපාතික වෙන්නේ. ඒක 100%ක් නොවුනත් පන්දාල පරිමාණයටවත් වෙන්න ඕනේ. හරියට අඳිනවා නම් එන්තැල්පි රූප සටහන ඒක පරිමාණයට ඇදෙන්න ඕනේ. නැත්තම් මේක එක්කෙනාගේ පිටු මෙහාට මෙහාට ගිහිල්ලා අපිට හොයන්න ඕනේ එක්කෙනාගේ ලකුණ පව මාරු වෙන්න පුළුවන්. එන්තැල්පි විපර්යාසයේ ලකුණ පව මාරු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඊතල එන්තැල්පි විපර්යාසයේ ඍණ නම් පහලට ධන නම් ඉහළට විතරක් ලකුණු කරලා මදි. මේ රේඛාවේ දිග අදාළ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසයට සමානුපාතික වෙන විදිහට ලකුණු කරන්න ඕනේ.
ඔච්චරයි. අයිත් කියනවා අර අපි මේ ලියලියමු. සිරක්ෂ අක්ෂයක් භාවිත කරන්න ඕනේ. ඒ මත එන්තල්පියම සමදෙන්තල්පිය ලකුණු වෙන්න ඕනේ. මේ අක්ෂයට බිඳුවක් තියෙනවා. බිඳුවේ ලකුණු වෙන්න ඕනේ එන්තල්පිය බිඳුවේ ආදි විතරයි. මොනවාද? මූලද්‍රව්‍යයේ ස්වභාවය පවතින ස්ථායිම බහුරූපී ආකාරයේ ලකුණු වෙන්නේ. එන්තල්පි ශුන්‍ය. හරි? ඊට පස්සේ මේ මත ඕනෑම ස්ථානයක ඕනෑම සංකරණයක් ලකුණු කරන්න පුළුවන් රසායනික ප්‍රතික්‍රියාවකට අදාළ ප්‍රතික්‍රියක ප්‍රතිඵල ඕන දේ ලකුණු කරන්න පුළුවන්. හැබැයි ලකුණු කරද්දී මේ ලකුණු කරන සංකරණයක ඇතුළත් රසායනික ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය නිරූපණය වෙන පරිදි ලකුණු වෙන්නේ. එතකොට සංකරණයක අඩංගු රසායනික ප්‍රතික්‍රියාව එන්තල්පි විපර්යාසය ඍණ ඊතලයේ ප්‍රතිඵල පැත්තට ඊතලයේ ප්‍රතික්‍රියට වලින් ප්‍රතිඵල පැත්තට ඊතලයේ ඍණ දාපදාය කරනවා දිශාව පහළට වෙන්න ඕනේ ඊතල අක්ෂය පහළ ප්‍රතික්‍රියාව දාප අවශෝෂ කරන එන්තල්පි විපර්යාසයේ අක්ෂය දිශාව ඉහළට වෙන්න මේ එන්තල්පි ලකුණු කරන්න දෙන සරල රේඛාව නැත්නම් ඊතලයේ දිග සමානුපාතික වෙන්න ඕනේ රසායනික ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය ඔය ටික තමයි ද්‍රව්‍ය නීතික පොඩ සටහන් කරගෙන එක එන්තල්පි රූප සටහන නිර්මාණය කරලා බලමු කොහොමද වෙන්නේ. හරි. හරි. ලියමු එන්තල්පි රූප සටහන එන්තල්පි රූප සටහන සම්මත ආකාරයෙන් නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු සම්මතයන් පහත දැක්වේ right තරලකුණ දාලා ලියමු පළවෙනි තරලකුණ සිරස්ස අඳින ලද අක්ෂයක් මගින් රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵලවල එන්තල්පිය හෝ සම්මත එන්තල්පිය නිරූපණය වන එන්තල්පිය හෝ සම්මත එන්තල්පිය නිරූපණය වන සංඛ්‍යා රේඛාවක් නිර්මාණය කරගත යුතුය. දෙවෙනි තරලකුණ එන්තල්පි අක්ෂයේ ශුන්‍ය අගය මත මූලද්‍රව්‍යක වල ස්වභාවයේ පවතින ස්ථායිම බහුරූපී ආකාර පමණක්
නිරූපණය කළ යුතුය. නිරූපණය කළ යුතුය. ඊගාවතර ලකුණ මෙම එන්තල්පි අක්ෂය මත එන්තල්පි අක්ෂය මත ඕනෑම සංඝටකයක එන්තල්පිය සලකුණු කළ යුතු සලකුණු කළ හැකි යුතු නෙවෙයි සලකුණු කළ හැකි වන අතර සලකුණු කළ හැකි වන අතර එසේ සලකුණු කරන ප්‍රභේද එසේ සලකුණු කරන ප්‍රභේද ඇතුළත් රසායනික ප්‍රතික්‍රියාවල එන්තල්පි විපර්යාසයන් ප්‍රභේදවල එන්තල්පි විපර්යාසයන් නිරූපණය වන පරිදි සෑම ප්‍රතික්‍රියාවකම ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල ඊහිස් මගින් සම්බන්ධ කළ යුතුය. එහිදී කමාවක් දාලා ආයෙ වෙනම ලියන්න රෝමි ලක්කම් හරි මොනවා හරි දාලා අලුතෙන් පොයින්ට්ස් දෙකක් හරි අලුත් පොයින්ට්ස් දෙකක් ලියන්න එහිදී පළවෙනි පොයින්ට් එක තාපදායක ප්‍රතික්‍රියා සඳහා වන ඊතලයේ හිස ශක්ති අක්ෂයේ පහළට ඊතලයේ හිස ශක්ති අක්ෂයේ පහළට සලකුණු කළ යුතුය. ඒකටම ලියන්න. ඊතලයේ දිග ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසයට සමානුපාතික විය යුතුය. ඊගා පොයින්ට් එක තාප අවශෝෂක ප්‍රතික්‍රියා සඳහා
තාප අවශෝෂක ප්‍රතික්‍රියා සඳහා යොදන ඊතලයේ හිස යොදන ඊතලයේ හිස ඉහළට යොමු විය යුතු වන අතර ඉහළට යොමු විය යුතු වන අතර ඊතලයේ දිග ඊතලයේ දිග එන්තල්පි විපර්යාසයට සමානුපාතික විය යුතුය. ඊතලයේ දිග එන්තල්පි විපර්යාසයට සමානුපාතික විය යුතුය. right ඔන්න මම අර කියපු කතන්දර ටික ඔක්කොම නෝට් එකකට දුන්නා. දැන් අපි එන්තල්පි රූප සටහනක් අඳින විදිහ පොඩ්ඩක් බලමු. හරි ඊටා සරල උදාහරණයක් අපි ගණිත ගැටලුවක් යොදාගෙන අපි බලමු මේ එන්තල්පි විපර්යාසයක් හොයන්න මේක භාවිත කරන විදිහ. හරි දැන් ඔන්නේ ඊතලයේ පහළට නම් ලකුණ රින ඊතලයේ ඉහළට නම් ලකුණ දාන ඊතලයේ දිග එන්තල්පි විපර්යාසය කියවනවා. හරි එහෙම තමයි කියලා තියෙන්නේ. අපි චුටි ගානක් හදමු. ඊට මේ ගාන සුදුසු එන්තල්පි රූප සටහනක් ඔතන ලියන්න නෝට් එකෙන් සුදුසු එන්තල්පි රූප සටහනක් භාවිතා කරමින් පහළ දැක්වෙන දත්ත ඇසුරින් පහත දැක්වෙන දත්ත ඇසුරින් බෙන්සීන් වල සම්මත දහන එන්තල්පිය ගණනය කරන්න. right මේ දත්ත ටික ලියාගමු. මේ තියෙන ඩෙල්ටා HF බෙන්සීන් ඊට පස්සේ ඩෙල්ටා H C H2 දහනේ ඍණ 286 කිලෝජූල් මවුලට සම්මත දහනෙන් තල්ලි කම්බෂන් ඩෙල්ටා HC power ඍණ 393 කිලෝජූල් මවුලට කියලා ගමු. ඔය දත්ත තුන සටහන් කරගන්න බලන්න. ඔය දත්ත තුන සටහන් කරගන්න බලන්න. හරි මාත් එක්කම කරගෙන මම කියන විදිහට කරගෙන ඉස්සල්ලාම වැඩේ තමයි මේ එන්තල්පි රූප සටහන කමින්ද ප්‍රතික්‍රියා ටික දැනගන්න ඕනේ. එතකොට ඔයාලට මේ සංකේත වලින් එන්තල්පි විපර්යාස දුන්නොත් ඉස්සල්ලාම කඩ වැඩක් කරගන්න ඕනේ. මේ සංකේත වලින් දීලා තියෙන ප්‍රතික්‍රියා වලට අදාළ එන්තල්පි විපර්යාස ඔයාලා සමීකරණ ලියා ගන්න. හරි ඔය දෙන බෙන්සීන්ගේ උත්පාදනය මේ තියෙන්නේ H2 ගේ දහනේ මේ තියෙන්නේ කාබන්ගේ දහනෙන් තැන හරි අනා සමීකරණ ටික ලියන්න මේක මේ කඩු වැඩක් පොඩි හරි මේක කරගන්න ඕනේ නැත්නම් වැඩේ අපිට පිළිවෙල කරගෙන යන්න බැරි වෙනවා වරදින් දෙන්නේ හරි ඔය සාරාංශ කරගන්න ඉස්සලම් එතකොට මේ මම මේ ටික අයින් කරගන්නවා
මේ ගානේ නාට විදිහට දෙනේවනේ මේ රාම පේ කටු වැඩි මොන මාත් එක්ක මොකද ඉස්සල්ලාම සිරස් අක්ෂරයක් ඇදගන්න මේ විදිහට හරි එතන මේක නම් කරගන්න සම්මත එන්තල්පි H0 ඊට පස්සේ මේක බිඳුවක් ලක්ම කරන්න බිඳුවක් ලක්ම කරන්න හරි ඊට පස්සේ මේ බිඳු අක්ෂරය මත ලකුණු කරන්න මෙතන තියෙන මූල ද්‍රව්‍ය ටික ඔක්කොම ලකුණු කරද්දී මතක තියාගන්න හැම එක්කෙනෙක්ගේම උපරිම ස්ටොයිකියෝමෙට්‍රික සංයෝගයෙන් ලකුණු කරන්න ඔය බලාගන්න. හරි මදි වෙන්න පුළුවන් ඕන තරම් මදි වුණොත් බිඳුවට එකව කරන්න පුළුවන්. බිඳුවට කොච්චර එකව කරත් බිඳුවට පස්සේ එකව කරන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. හරි දැනට අපි ලකුණු කරද්දී කරන්නේ බිඳුව මත මූල ද්‍රව්‍ය ටික ඔක්කොම සලකුණු කරනවා. ඔගේ හයිඩ්‍රජන් නැති කාබන් තියෙනවා ඔක්සිජන් තියෙනවනේ. ස්ටොයිකියෝමෙට්‍රික සංයෝගය කොට ලියාගෙන මම ඉඳ කියලා ඇඩ් කරලා ඉඳි ලකුණු කරනවා. ස්ටොයිකියෝමෙට්‍රික දාන්නේ මොකද කරන්න ඕනේ? අපිට එන්තල්පි පරයාස හොයාගන්න ඕනේ ප්‍රතික්‍රියාව ලියාගන්න. ඒකත් තියාගන්න. මොකද්ද? CH දාන්නේ. මට ඒක අමතකුණා ඉස්සෙල්ලා. මේ අන්තිමට. දැන් මේක එන්තල්පි පරයාසෙදි හොයන්නකෝ. CO2 දන H2O. ඒක නම හොයන්නකෝ. ඒකත් පොඩ්ඩක් සටහන් කරනවා. එතකොට අපි දාමු ඔක්සිජන් කීයද? ආරම්භයේ 12 15 නේ 15 බෙදීම දෙකක් ඕටු ගෑස් අනේ දැන් ඔයාලා මේකේ තියෙන මූලද්‍රව්‍ය වල ඉහළම ස්ටොයිකියෝමෙට්‍රික සංයෝග ලියන්න ඉහළම ස්ටොයිකියෝමෙට්‍රික සංයෝග කාබන් එකේ තියෙන උපරිම 6 සංයෝග නෙවෙයි මූලද්‍රව්‍ය කෙනෙක් කියන්නේ ඈ මූලද්‍රව්‍ය කෙනෙක් කියන්නේ හයිඩ්‍රජන් එකේ තියෙන 3 ඔක්සිජන් එකේ තියෙන ඉහළ ස්ටොයිකියෝමෙට්‍රික 15 බෙදීම දෙක සල්පු කරගන්න. හරි. ඊට පස්සේ මේකේ තියෙන ප්‍රතික්‍රියා එකින් එක. අර මම කියපු නීති රීති වලට අනුව අඳගෙන යන්න ඕනේ. ඉස්ලාම්ගේ ප්‍රතික්‍රියාව මොකක්ද? 6ක් කාබන් වල 3ක් H2. CH. දැන් මෙතන බලන්න කාබන් 6ක් තියෙනවද? කියනවනේ 3ක් H2 CH මේක එන්තල්පි පරයාසය කීයද? මේක එන්තල්පි පරයාසය ඕන ඍණ 842යි පාලා දීලා තින්නේ. හරි මෙතන ඒකකේ ලකුණු කරගන්න කිලෝ ජූල් මවුලට වලින් යන්නේ අපි ඍණ නම් ඊතලයේ පහළට 842ක්. එතකොට අපි දල වශයෙන් 842කට සමානුපාතිකව ලකුණු කරනවා. මේ හරි කියලා ගමු. ඍණ නම් ඊතලයේ පහළට වුණ 842ක්. කීයද මේ දිග? මේ දිග 842යි. එතකොට බිඳුවෙන් පහළට 842ක් ගියපුවම මෙතන කණ්ඩාංගේ ලකුණු කරගන්න උදේ. ඍණ 842යි. මාත් එකම කරන්න. ඉස්ලාම ඉතල වෙන ටික ඉවර කරගන්න. ඍණ නිසා ඉතල කියව පල්ලයට හරි ටිකක් දිගට ගන්න 800 ගන්නන්නේ. නැත්නම් අර 200 ගණන් ලකුණු කරලා දෙවුලක් වෙනවා. ඊට පස්සේ ඉතලයේ මත ප්‍රතිඵල ලියන්න. C6 H6 බෙන්සීන්. හරි C6 H6 ලියමු. දැන් මේ 15 බෙදීම දෙක O2 වලට මොකුත් උනාද? නෑ. එයා ආපහු මෙතනට ගිහින්. එයා මොකුත් වෙනසක් කරන්නේ නැතුව ගිහින් පල්ලෙට. එයා අරයියා. එතකොට මේ මෙන්න මේක තමයි අපි කරලා තියෙන්නේ. හරි? 15 බෙදීම දෙක O2 මම ලියුවා. මෙතන තිබ්බ නිසා ලිව්වා. එයාට මොකුත් කරේ නැහැ. එතකොට එක ඊතලයකින් එක ප්‍රතික්‍රියාවක් යන්නේ.
මේ දෙන්න අතර ප්‍රතික්‍රියා විතරයි යන්නේ. මෙතන ප්‍රතිඵලය දැම්මා මෙයා මෙතන ගෙනව නැත්තම් සමීකරණේ තුලිතවයි විදිනවා. හරි. ඊට පස්සේ CH6 ධන O2 මේක තමයි අපි හොයන්න ඕනේ. හරි 15 විදිහ දෙකයි උදා හොයන්න ඕනේ. එයා තව දන්නේ නැහැ. තව මොනවද තියෙන ප්‍රතික්‍රියා? හයිඩ්‍රජන් ධන O2 H2O. මෙතන හයිඩ්‍රජන් ගියක් තියෙනවා තුනක්. O2 ඇතිපදන් තියෙනවනේ මදි වුණොත් දානවා. මදි වුණොත් උන්ට දානවා. හයිඩ්‍රජන් තුනක් තියෙනවා. ඒතර මෙතන ඍණ 286 පුතේ. හරි. ඔන්න ආයෙත් ඔක්කොම පල්ලයට ලියනවා. අපි හයිඩ්‍රජන් තුනක් දහනය කරමු අපි ඉස්සෙල්ලා. එතකොට ඔක්සිජන් ගියක් වුණා ඒවා පස්සේ බලමු හයිඩ්‍රජන් තුනක් දහනය කරපුවාම H2O හැදෙන්නේ. එතකොට තුනක්නේ ඍණ 286 ව තුනක්. කොහෙද? පහළට. ඍණ 286 ව තුනක් කියන්නේ කොච්චරද? දැන් මේ රේඛාව සමානුපාතිකව දින්න ඕන. ඍණ 286 ව තුනක් කියන්නේ කොච්චරද? 6 රත්න 18යි 24යි 25යි. දේව රත්න 6 2 8යි. කීයද? ඍණ 858යි. ඍණ 858. එතකොට 842කට වඩා පහළට යන්න ඕනේ. ඈ පහළට ගහන්න තව හිතන්න. එතකොට මෙතන මේ හරි චුට්ටක් පල්ලයට ගන්න. වෙනස පේන්නත් එක්ක. එතකොට මේ හරි වගේ ලකුණු කරන්න. කීයද? මේ ඊතලයේ දිග 858. හයරත් 18යි 24යි 25යි 6යි 2යි 8. මේ හරි ලකුණු කරන්න පුතේ ඍණ 858යි කියලා එතකොට. බිඳුවෙන් පහළට 858ක් ගියපුවා කීයද? ඍණ 858යි ගන්නවා ලකුණු. එතන මොනවද ලකුණු කරන්නේ? H2 දාන O2 H2O කීයද? 3ක්. හරි 3ක්. එතන කාබන් වල මොකද 3ද? ඌ එහෙම ගේන්නේ. අය කාබන් වල තාම මුත් කරේ නේ. අය කාබන් වල මුත් කරේ නේ. දාන 3ක් H2O. ඒක මේ පැත්තෙම ලියව නැත්නම් අපි කතයි. ඊතලේ කොට හැට කරමු. මේකදී වැඩේ පිළිවෙල කරන්න තියෙන්නේ ඈ ඒවා. එහාට මෙහාට උනා කියලා ලකුණු කපන්නේ. 6යි කාබන් දැන් 3යි H2O. දැන් ඉස්සෙල්ලා දැන් ඔක්සිජන් 15 වෙනින් දෙක නිකම්ම නෙමෙයි කරන්නේ දැන්. දැන් මෙතන හයිඩ්‍රජන් 3නේ. H2O 3ක් කැලේ දැන් ඔක්සිජන් කීයක් වයුණාද? 3යි. මෙතන තියෙනවා කීයද? 15 වෙනීම දෙක වරක් දෙක. 15. දැන් 15න් 3ක් ගිහින් තව කීයක් ඉතිරි? තව 12ක් ඉතිරි. මේ 12 ගේන්න බල්ලෙන් 12ක් කියන 6ක් කොටු ගෑස්. මෙතන අවාරන්නේ තිබ්බේ 3ක් ගියා. 6ක් කොටු ගෑස් කියන බල්ලෙන්. මොකුත් තුන්නේ නැහැ තාම. ඔක්කොම ගෙනියන්න බල්ලෙන්. අපි කරේ මෙන්න මේක. මෙතනින් 3 වෙදී දෙකක් කොටු අරගෙන අරයා 3ක් H2O කරා. H2 ගන්න 3 වෙදීම දෙකක් කොටු H2O. හරි. ඔක්සිජන් එක එහෙම පල්ලෙහාට ගියේ. දැන් මාත් එකම කරා යන්නේ. බලන්න මේ හැම සමීකරණයක්ම තුලිත වෙන්න ඕනේ ඈ. හැම සමීකරණයක්ම තුලිත වෙන්න ඕනේ. හරි. තව ප්‍රතික්‍රියාවක් ඉදිරියලා දෙනවා මොකද? සීතලවට උසියෝ. ඒක අතමුන. දැන් සීකෝ 6ක් සී. මේ වань 6ක් කොටු ලස්සන දිදුරු 6ක් අර. ඔක්සිජන් එක ලස්සනට බැලන්ස් වෙනවා. දැන් මේක කීයද? ඍණ 393. ඍණ 393. දැන් ඍණ 393 ඒවා කීයද? 6ක්. ඔක්කොට දිග 6 වරක් 18යි. 6 රන් 9 54යි 1යි 55යි. 6 වරක් 3 18යි 5යි 23. ඍණ 2358. දැන් මෙතන ඉඳන් පහළට මම මේ අතර තිබ්බ ප්‍රමාණය මදි ඈ. තව දිගට යන්න. ඍණ 2358 පහළට යන්න ඕනේ. කොච්චරද? මෙන්න මේ දිග 2358 පහළට යන්න. එතන අඳින්න ඕනේ මොනවද? 6ක් CO. 6ක් CO. අන්නේ දැන් මේ තුනක් ජලය ඒක එහෙම බලන්න ගිහින් ඒකට මොකුත් දුන්නේ නැහැ.
නැත්නම් සමීකරණය බැලන්ස් වෙන්නේ නැහැ. ඔක්කොම බලන්න මේ මෙතන ඔක්සිජන් පල්ලෙහාට ගෙනාවා. මෙතන ඉතිරි ඔක්සිජන් එක පල්ලෙහාට ගෙනාවා. මේ දැන් එකතු කරලා CO2 හදනවා ජලය ටිකත් එහෙම පල්ලෙට ඉන්න. මේ මම හිතන්නේ මේ ඊතලේ තව දිග වෙන්න ඕන. හරි. අයි මේකට සමානුපාතිකව ගත්තා මේක දුරයක් වල දික් වෙනවා. දැනට උදේ බලන්න. ඔයාලා පොඩ්ඩක් දිගට ඇදගන්න. මේ දෙකක් මිනවලා කික්කුණා හොඳයි මේ. එතකොට මේ ලියන ඒවා පේන්නේ නැහැ. හොඳේ පැහැදිලි. ඒ නිසා මම චුට්ටක් ඇඩ් කරේ නැත්නම් මෙතන ලොකු වෙනසක් නැහැ. මට පේන්න ඕන නිසා ඇඩ් කරේ. අන ප්‍රතික්‍රියා ටික ඔක්කොම එක වෙලාවට එක ප්‍රතික්‍රියාව යදී. හරි. අපිට ඉස්සරහදී පුළුවන් ප්‍රතික්‍රියා දෙක තුනක් තනියෙන් තනියෙන් දාන්න දැම්ම කරන්න යන්න එපා. හරි. එක වෙලාවට ගිහිල්ලා ගන්න ප්‍රතික්‍රියාව ගන්න ඕනේ. හරි. මෙතන ඔක්කොම රින නිසා ඉතින් ඊතර බල්ලට ගියා. මට තව එක දෙයක් තියෙනවා ලඟු කරන්න. මෙන්න මෙතන පුතේ ඛණ්ඩාංක කීයද? ඛණ්ඩාංක ඕනේ. උතන ඛණ්ඩාංක කීයද? මෙතන ඛණ්ඩාංක ඍණ 858යි. තව 2358ක් පල්ලෙහාට. එතකොට 858යි. තව 2358ක් පල්ලෙහාට ගෙනියමු. 8ට 16යි 10යි 11යි 11යි 12යි 2ට 3යි. බලන්න 16යි 5ට 10ට 11යි 8ට 12යි 2ට 3. එහෙනම් මෙතන ඛණ්ඩාංක කීයද පුතේ? 3216යි. 3216යි. ඛණ්ඩාංක අනිවාර්ය ලකුණු. නැත්නම් උත්තරේ ගන්න. ඛණ්ඩාංක ලකුණු. දැන් වැඩි මොනවද? ප්‍රතික්‍රියා ටික ඔක්කොම එන්ජල් අක්ෂර ලකුණු ගන්න ඉවරයි. දැන් කොහොමද ප්‍රශ්නේ උත්තරේ? මොකද්ද? CI එකයි දැන් 15 වෙනි දෙකක් කොටු 6ක් සියුම් කරන 3ක් කලේකෝ. ඒක මෙහෙමයි කරන්නේ. මේ විදිහට එන්ටර්වියු රූප සටහන ඇදලා ඉවරනාට පස්සේ ඔයාලට ඔන්න මේ වැඩේට ගන්න වෙන පාඩක පැනක් විශේෂ පාඩක පැන ගන්න. එන්ටර්වි පරයාසය අහලා තියෙනවනේ ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක තියෙන තැන හොයාගන්න. මේ තියෙන ප්‍රතික්‍රියක තියෙන තැන හොයාගන්න. හරිද? කොහොම ඇඳලා ඉවරනාට පස්සේ අනිවාර්යෙන් ප්‍රතික්‍රියක තියෙන තැන උත්තරට හම්බ වෙනවා. අනිවාර්යෙන් හම්බ වෙනවා. ප්‍රතිඵල තියෙන තැන හම්බ. ඒක අනිවාර්යෙන් හම්බ වෙනවා. ඔය ක්‍රමයට ඇඳලා. දැන් 6ක් CO2 3ක් ජලය එකට තියෙන තැනක් හොයන්න. මේදී එන්තර විපර්යාස වලට ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල කියන දේ හොයාගන්න. අමුල. දැන් මොකද කරන්නේ? ප්‍රතික්‍රියාවක ඉඳන් ප්‍රතිඵල පැත්තට ඉතලට ගන්න. මොනවා ඉතලේ විශේෂ පරිමාණයෙන් ගන්න. හරි අපි මෙතන ලියාගමු. delta H RXN කියලා ලියමු. delta H RXN එහෙනම් මෙන්න අපිට හොයන්න ඕනේ කියලා එනවා. එන්ටර්වි පරිසරවල ප්‍රතික්‍රියාව ගන්න. ප්‍රතික්‍රියා ටික ගන්න තියෙන තර හොයාගන්න. ප්‍රතිඵල ටික ගන්න තියෙන තර හොයාගන්න. හරි ක්‍රමයට රූප සටහන ඇඳුවොත් අනිවාර්යෙන් ඔයට තැන් දෙකකදී කොහෙදී හරි ඔයාලා රූප සටහන වල හම්බෙනවා. ඒවා හම්බෙන්නේ නැහැ කියන්නේ ඔයාලා එන්ටර්වි රූප සටහන ඇඳලා තියෙනදී අවුලක් තියෙනවා කියන්නේ. හරියට ප්‍රතික්‍රියා ටික ඔක්කොම ස්ටොයිකියෝමීටර් ලකුණු කරොත් මේ හැම එකක් මතම මූලද්‍රව්‍ය බැලන්ස් නම් එතන තියෙන ඔක්සිජන් ගාන බැලන්ස් වුණා හයිඩ්‍රජන් ගාන බැලන්ස් වුණා කාබන් ගාන බැලන්ස් වුණා වැඩි හරියටම හරි යවයි ඉතින් දැන් කො උත්තරේ මෙන්න උත්තරේ ඊතලයේ පහළට නම් ලකුණ ඍණ ඊතලයේ පහළට නම් ලකුණ ඍණ ඊගාවට මෙන්න මේ ඊතලයේ දිග තමයි එන්තැල්පි විපර්යාසය වෙන්නේ මේ ඊතලයේ දිග කොහොමද මේ ඊතලයේ දිග කියන්නේ 842 ඉඳන් 3216 දිග මොකද්ද ඊතලයේ දිග කියන්නේ
842 ඉඳන් 3216 දිග. කොයි දිග ගියේ? ඒතර මෙතන ඉඳන් මෙතන 3216යි. මෙතන ඉඳන් මෙතන 842යි. එහෙනම් මේක කීයද? පැත්තකින් අඩු කරලා දාන්න. 3216 842ක් අඩු කරලා. අයින් දෙක 4යි 11න් 7යි 11න් 3යි. ඍණ 2374යි. හරි 3216 දෙකයි 11න් 7යි 11න් 3යි 2374යි වෙන උත්තරේ. තේරුණාද? ඊතලයේ පහළ නිසා උත්තරේ ලකුණ ඍණ මෙන්න මේ දිග හොයාගන්න. ඒකෙදි සරල බීජගණිතේනේ. හරිද? මේ දිග 3216යි. මේ දිග 842යි. එහෙනම් මේ දිග 2374ක්. හරිද? ඔන්න ඔයාලට. එතකොට ඒක කොහොමද ගත්තේ? ඒක ඉතින් අඩු කරලා ගත්තේ. හරි. ඒක නිකන් දාන්න. ඒක එනවා නිකන්. ඒක ගත්ත ක්‍රමයක් නේ. ඒක අඩු කරලා දාන්න. හරි. හදා ගන්න බලන්න. මේක නම් හදන්න බලන්න. ඔන්න මේ වගේ එකක් හදුව එන්තල්පි රූපයක් නිර්මාණය කිරීමෙන් එන්තල්පි රූපයක් නිර්මාණය කිරීමෙන් පහත දත්ත භාවිතා කර propane C3H8 propane C3H8 gas heat propane gas heat සම්මත උත්පාදන එන්තල්පිය ගණනය කරා. සම්මත උත්පාදන එන්තල්පිය ගණනය කරා. ඔන්න ΔHC 19 ප්‍රොපේන් ඍණ 2220යි කිලෝජූල් මවුලය. ඊට පස්සේ උත්පාදන එන්තල්පිය කාබන් ඩයොක්සයිඩ් ඍණ 393යි කිලෝජූල් මවුලය. උත්පාදන එන්තල්පිය ජලය ඍණ 286යි කිලෝජූල් මවුලය. හරි ඔන්න දත්ත තුන. මේට අදාළ ප්‍රතික්‍රියා තුන ලියාගමු පුතේ අපි. මෙයාගේ දාන්නේ C3H8 ධන O2 තුනක් CO2 gas ධන හතරක් H2O දෙවලක් 3යි 4යි 10යි. එතකොට O2 ගේ ස්ටෝකියෝමීතිය 5යි O2. දැන් මෙතන උත්පාදනයේ කාබන් ධන O2 CO2 නේද? H2 gas ධන භාගයක් O2 gas උත්පාදනයේ එන්තල්පිය කාගේ ජලයේ H2O liquid. හරි ඔන්න එන්තල්පි පරිහාස ටික අමතක වෙනවා නම් ඊතලේ උඩ හරි අගයන් ලියාගමු.
right අපි රේඛාව අඳගමු. දැන් ඔයාලා මම මෙතන ශක්තිය අක්ෂයක් අඳගන්න. මේ විදිහට. හදලා සාමක එන්තල්පි කියලා නම් කරගන්න. ඒකේ දාන්න කිලෝ ජූල් මවුලට. දැන් බිංදුව ලකුණු කරගන්න. හරි බිංදුව ලකුණු කරන්න උනත් මූලද්‍රව්‍ය. මේක දෙනවා H2. O2. මාරුණට කවන්නේ ඔය ලකුණු කරන්න. හරි. මෙතන දැන් ස්ටොකියෝමීටර් වල ඔක්කොම එක එක තියෙන සමද ඉන්ටර් විපර්යාස. ඒ නිසා දැනට ඔන්න ලියා ගන්න. හරි. දැනට ඔන්න ලියා ගන්න. මෙතෙන්ට 2 5 100 දැම්මත් මෙතන බිංදුව තමයි. ඒ නිසා බය වෙන්න නැතුව ලකුණු කරන්න. දැන් මොනවද ප්‍රතික්‍රියාවකින් ලකුණු කරන්නේ? C3H8 දාන 5ක් කොට 3 CO2 4ක් ජලය. ඒක ලකුණු කරන්න මෙතන C3H8 උත් නැහැ, CO2 උත් නැහැ, ජලයක් නැහැ. පළවෙනි ප්‍රතික්‍රියාව ලකුණු කරන්න බෑ. දෙවෙනි ප්‍රතික්‍රියාව ලකුණු කරමු. C දාන O2 CO2. දැන් මේක ලකුණු කරද්දී ඔයාලා තේරුම් ගන්න ඕනේ එක CO2 එකක් ලකුණු කරොත් මේ ප්‍රතික්‍රියාව හදාගන්න බැරුව යනවා. දැන් මේ ප්‍රතික්‍රියාව සම්බන්ධ කරන්න බෑ. දැන් තුනම ලකුණු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් සීදානෝඩු සිංජෝඩු විතර ලකුණු කරොත් ඔයාලට තේරෙන්න ඕනේ මේක හදන්න බෑ. ඒ නිසා මේක හදන්න නම් CO2 කියලා ලකුණු වෙන්න ඕනේ. තුනක් ලකුණු වෙන්න ඕනේ. එතකොට අපි CO2 තුනක් ලකුණු කරනවා ඍණ 395 15ටනේ. CO2 තුනක් ලකුණු කරගන්න. එකක් ලකුණු කරා කියලා වැඩක් නැහැ. මෙයාව හදන්න බෑ. 3 CO2 ලකුණු කරා. එතන මෙතන කීයද? 393 ඒවා ඊතලේ දාන්න පාලනයට. මෙතන දිග කීයද? 393 ඒවා 3යි. 9යි 27යි 11යි. ඍණ 1170. මෙතන ඍණ 1179. මේ දිග 1179. H2 નો ઉત કરીને හරි දැන් O2 කීයක් දැම්මද? දෙවරක් 6යි. එතන තියෙන දෙකයි. තුනක් දාන්න. තුනක් දාන්න. ඊගාවදී දේවා හයිඩ්‍රජන් දාන්න එක. H2 ට භාගයක් කොටුවේ ජලය හදන්න. මේ H2 විතරක් දාන්න එක එක ජලයක් ඇදුවොත් අපි ප්‍රශ්නේ විසඳෙන්නේ. 4ක් H2 හදාගන්න. එහෙනම් කීයක් ඕනේ? 4ක් ජලය හදන්න 4ක් H2O2. මෙතන CO2 තුනට කාලක් දුන්නා නේ. එකක් දාන්න. හරි. එතකොට මෙතන 4 දැම්මා. මෙතන එක ඉතින් මෙතන 4 දාන්න. සමීකරණ තුනිට වෙන්නේ. මෙතන 4ක් H2 වෙනවා මෙතන 4ක් H2 වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ද 3ක් අනුගෙන් දාන්න. දැන් මොකද 4 වෙනවා? සමීකරණ තුන දෙන්න ඕනේ. හරි. දැන් තුනින්ද? තුනින්ද. දැනට තුනින්ද. දැන් මොකද්ද පරමාර්ථය? H2 ආදාන දැන් මේ සමීකරණය ලකුණු කරගන්න. දැන් මේ සමීකරණේ ඕටුක් තියෙනවා. දැන් මෙතන ඕටුක් නෑ. එතකොට සමීකරණේ ඕටුක් දාන්න. දාන්න. මෙහෙන් දාන්න. කමයි. ඕනකින් දාගන්න. දැන් මේක තුලිතයි
මෙතන O2 කීයක් ඕනේ? දෙකක් ඕනේ. අපි එකට භාගය 4ට දෙකක් ඕනේ. දාන්න. දැන් මෙහෙම තියෙදි තුලිද උනේ. මේ දෙක අලුතෙන් එඩ් කරන්න. කැමති කෙනෙක් මෙතන පහක් කරන්න නැත්නම් මෙතන දෙකද කිසි ප්‍රශ්නයක්. දැන් මේ දෙන්න එකතු කරපුවාම ජලය ලැබෙනවා. ඍණ 286 කීයද? 4ක්. ඍණ 286 ඒවා 4ක් කියන්නේ 6වරක් අතර 24යි 8වරක් අතර 32යි 2යි 34යි 4 වරක් 2 8 3 11 මීට වඩා චූට්ටක් කොටයිනේ. ඊට වඩා චූට්ටක් කොටට දාන්න මේ 4යි H2O liquid මේ තුනක් කොටු එහෙම පල්ලෙහාට ගියේ. මුකුත් කරේ නෑ. 3 CO. එහෙම පල්ලෙහාට ගියේ. මම මොකද කරේ මේ ප්‍රතික්‍රියාව ලඟු කරන්න බෑ. මෙයාව ලඟු කරනවා. එකක් ලඟු කරාම මෙයාගේ දැන් ලඟු කරන්න බැරි මේගොල්ලෝ තරවල නැතිද? එතන මෙයාව හදාගන්න පුළුවන් නේද 3ක් CO ගත්තොත් නේ. ඒ නිසා කාබන් 3 කරලා දාලා එකලා. ඔක්සිජන් 3ක් ඕනේ. දැන් මෙතන ඕන තරම් ඉලක්කම් වැඩි කරගන්න විදියවල. 4ක් H2 එහෙම වෙනවා බලන්න. H2 වෙනවා එහෙම බලන්න. H2 දහනේ ඉඳලා තියෙනවා. ලඟු කරන්න පුළුවන්. O2 දාගමු. දැන් H2 දහනේ කරද්දි ජලය හැදෙන්නේ. එකක් හදලා වැඩක් නැහැ මේ සමීකරණේ ප්‍රශ්නේ විසඳන්න 4ක් හදන්න. ඒ නිසා මම හයිඩ්‍රජන් 4ක් දහනේ කරන්න තීරණය කරනවා. එතන මෙතනට 4 දාපුවා පුතේ. මෙතනට 4 දාන්න ඕනේ නැත්නම් සමීකරණේ දුර්වලයි වෙන්නේ. එතන කාර්යයේ ප්‍රශ්නයක මෙතන 4 මෙතන අවුල නැහැ නේද? මූලද්‍රව්‍ය බිඳුව. 4 නේ 500 වැඩි කරලා බිඳුව. 4 වැඩි කරලා. දැන් 4ක් H2 දහණය කරන්න ඔක්සිජන් ඕනේ. මේ ඔක්සිජන් දීගුන්නේ දාන්න කිසි අවුල නැහැ. ඔක්සිජන් දාන්න මොකද අවුල නැහැ. මෙතනට දාන්න දෙක. දැන් උඩ තිබුණේ උඩට දෙකක් කලුකින් දාන්න. මෙතන දාන්න මෙතනට දාන්නේ. මෙතන දාන්න නැත්නම් සමීකරණය තුල දෙලා තුනේ. මේ සමීකරණය තුල දෙවෙන්න. ඔක්සිජන් දෙකක් වුණා උනා හයිඩ්‍රජන් දාන්නේ. ඒක මෙතනට දාන්න. දැන් අපිට 4යි O2 4ක් H2 දෙකක් වුණු තේ ප්‍රතික්‍රියා කරලා 4ක් ජලය හදන්න. ඉස්සරහා විදියට මම පළවෙනි උදාහරණෙදි කරා වගේ 3ක් CO2 එහෙම පල්ලෙහාට ගිහින්. හරි. right. ඔන්න දැන් 4ක් H2O දාන 3ක් CO2 ඇදලාදී. දැන් C3H8 දාන පහක් පොඩු කොහෙද ඉන්නේ? අන්න ඒක ලකුණු කරන්නේ. ආයෙත් ඉස්සලා මෙතන කණ්ඩාගේ ලකුණු කරගමුදේ මේ උස කීයද? මේ උස 1144යි. උතර මෙතනින් තමයි මෙතන පල්ලෙහාට යන්න ඕනේ නේ. තව 1144 ගෙනු කරන්න. 1179 1144 ගෙනු කරන්න. 9 4යි 13යි මේ සරල විදිහ ගන්නේ තියා මෙතනින් පල්ලෙහාට ගියපුවාම ඒක තව එකතු වෙන්න ඕනේ. 4යි 4යි 11යි 12යි 1යි 3යි 2යි හරිනා 2323ක් වෙන්න බෑ මෙතන කණ්ඩායම්. ඒක තේරෙනවනේ මේ දිගේ 1144 න. මෙතන නම් මෙතන 1144 මේන. මෙතන නම් මෙතන ඒක ගොල්ලෝ ගන්න. එන 2323. හරි. එන 2323. දැන් 4යි CO2 4ක් ජලය හැදෙන්නේ මේදී. ප්‍රතිඵල පැත්ත. ඔන්න ප්‍රතිඵල පැත්ත හරි. දැන් කොයිද ලකුණු කරන්න ආරයම 3යි CO2 දාන 4ක් ජලය මෙතන තියෙනවා නම් ඔන්න හොඳට බලගන්න මෙතන තියෙනවා නම් ප්‍රතික්‍රියාවට තියෙන්න ඕනේ කොහෙද? එන්තල්පි විපර්යාසය ඍණ. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ ඊතලේ පහළ වෙන්නේ ඉල්ලනවා. ඉවරයිනේ මෙතන 3 CO2 දාන 4ක් ජලයනේ. ප්‍රතිඵලන ලකුණ ඍණ නිසා ඊතලේ පහළට දිග කොතරක් වෙන්න ඕනද පුතේ? 2220. මේ ඊතලේ දිග කොතරක් වෙන්න ඕනද? 2220යි.
එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ ඊතලයක් ගහනවා මෙතනින් ඉවර වෙන්න. දිග කොතරක් වෙන්න ඕනේද? දිග 2220ක් වෙන්න ඕනේ. අන්නරයගේ C3H දර පහක් කොටු ඉන්න තැන ඉඳන් මෙතනට 2220ක් එන්න ඕනේ. දැන් මෙතන කණ්ඩායමේ 2323යි. ඒ කියන්නේ මෙන්න මේ දිග. මේ දිග කීයද? 2323යි. එහෙනම් 2220 කියන්නේ මීට වඩා දිගද කොටද? කොටයි. මෙන්න මේ හරිය වගේ ඉන්න මෙන්න මේ දිග අදින්න පරිමාණයට අදින්න කියන්නේ ඒකයි. 2220 නේ ගහන්න එපා. 2220 මීටර කොටයි. මේ හරිය වගේ ගහන්න. දැන් මේ දිග කීයද පුතේ? 2220යි. ඊතලේ පහළට දැම්මේ ලකුණ රිනෙන්. එහෙනම් දරුවනේ මෙන්න මේ හරිය වගේ තමයි. කවුද? C3H ධන 5යි O2 ඉඳලා තියෙනවා. මෙන්න මේ හරිය වගේ. පෙරුණාද? ඔන්න ඕක ලකුණු කරගන්න එක තමයි එන්නේ. ඊතලේ පහළට දැම්මේ ලකුණ රිනින්ද මේ දිග 2220ක් වෙන්න ඕනේ. මට නිකන් බැලුවම වෙනවා මේක 2323 ඊට වඩා පොඩට ලකුණු කරනවා. පෙරුණාද? ඔන්න එන්තල්පි උපසටහන ඉන්නේ. ඉස්සල් එකට පොඩ්ඩක් වෙනස්. පෙරුණාද? ඒතකොට ඉස්සල් එකේ මූලද්‍රව්‍ය වලින් පටන් අරන් යන්න පුළුවන් වුණා. මෙතන එකපාර යන්න බෑ. උදර කොනම කාපියක්. මෙයාව බෑ අද ගන්න. ඊගාවට try කරා. මම පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරා. මේක හදා ගන්න ඕනේ නැත්නම් මේක මේ සමීකරණය ලඟු කරන්න බැරුව වෙනවා. මේ සමීකරණය හදන්න පුළුවන් වෙන 3ක් CO2 හදාගත්තා. මේ සමීකරණය හදන්න පුළුවන් වෙන 4ක් H2O හදාගත්තා. එතකොට ප්‍රතිඵලවත් තමයි ප්‍රතික්‍රියාවට ලඟු කරන්න ඕනේ. ලකුණ රෙඩ නිසා ඊතලයේ පහළට දිග 2220යි. ඒ අනුව අන්නර වගේ දැනකින් තමයි ලකුණු වෙන්නේ. C3H දර පහක් කොටු. තේරුණාද? ඔන්න ඔය විදිහටයි එන්තල්පි උපසටහන ඉන්නේ. දැන් කොයියකට හොයන්න ඕනේ කියලා. එයාගේ උත්පාදන එන්තල්පිනේ යන්නේ. C3H ගේ උත්පාදන එන්තල්පිනේ හොයන්නේ කිව්වේ. ඔය ඉස්සර ඔය ටික සටහන් කරගන්න. ප්‍රශ්න අහන්න ඕන නගන්න, ලියලා නගන්න, පාටි ගන්න ඕන නගන්න, ආයෙ කියලා දෙන්න ඕන කියලා. එනකම් බලන්න එන්තල්පි උපසටහන. ඕක හරියට ඇඳගත්ත කියන්නේ ප්‍රශ්නේ ඉවරයි. මේක තනියෙන් එකපාර කල්පනා කරලා ඇඳ ගන්න බෑ කියලා බය වෙන්න එපා. පොඩි කාලයක් යනවා. පුරුදුනාම තමයි තනියෙන් ඇඳින්න පුළුවන්. දෙක තුනක් ඇඳලා එක්ස්පීරියන්ස් එක ගත්තාම තනියෙන් ඉමේට ඇඳ ගන්න පුළුවන් වෙනවා. right. අපිට දැන් එන්තල්පි පදස්ස හොයන්න කියලා කියන්නේ C3H ගේ දානේ උත්පාදන එන්තල්පි. මේ තියෙන C3H ගේ උත්පාදන එන්තල්පි. මේ තියෙන්නේ C3H ගේ උත්පාදන එන්තල්පි. මේ අද තමයි එන්තල්පි පදස්ස හොයන්න ඕනේ. දැන් 3ක් කාබන් දාන 4ක් H2 කොහෙද තියෙන්නේ? තියෙන්න බෑ. C3H කොහෙද තියෙන්නේ? තියෙන්න බෑ. මේ මෙතන තියෙනවා. මෙන්න මෙතන C3H තියෙනවා. මම රාම් කරගන්න. 3ක් කාබන් දාන 4ක් H2 මෙන්න මෙතන තියෙනවා. එතකොට මෙතන තමයි ප්‍රතික්‍රියාවලින් ප්‍රතිඵල විතරක් ගන්න. එතකොට ඔක්සිජන් ඉතින් මෙතන පහක් කොටුට කැපෙනවද? මෙතන 3යි 2යි 5යි O2 ගෑස්. මෙතන තියෙන්නේ 5යි O2 ගෑස්. මුකුත් වෙලා නැහැනේ. ඕන කවලද? මුකුත් වෙලා නැහැ. එතකොට යා ප්‍රතික්‍රියාවේ ඉඳන් විපරෙන් දාය කරන්නේ නැහැ. කීප විදියටම ඉන්නේ. එහෙනම් මෙන්න 3 කාබන් දාන H2 ඉඳන් ඊතලයන් ගන්න C3H
ඔක තමයි හොයන්න ඕනේ එන්තල්පි පරයාස. ඊළඟේ පහළට එහෙනම් ලකුණ ඍණ. මම මෙයාගෙන් උත්තරේ ලියන්න ඈ. ඩෙල්ටා RXN. මෙයා තමයි හොයන්න ඕනේ. මම මෙයාගෙන් හොයන්න. ඩෙල්ටා RXN. ඊළඟේ පහළට ලකුණ ඍණ. අගේ කීයද? අගේ කීයද? මෙතන ඉඳන් මෙතනට 2323යි. දැන් විජය ගන්නේ 2323 සංඛ්‍යා රේඛාව. 7 ඊයේ 14 වසරද 6 වසරද? ගණිතය. මෙතන ඉඳන් මෙතන 2323යි. හරිද? මෙන්න මෙතන ඉඳන් මෙතන 2220යි. මෙතන ඉඳන් මෙතන 2323යි. මෙතන ඉඳන් මෙතන 2220යි. මේඩින් ගහන්න. එහෙනම් මේකෙන් 2220 කඩු කරන්න. මෙන්න මේ විදිහට එනවා. 3යි 0යි 1යි. 103. කිලෝ ජූල් මවුලේ. හරිනේ. ඔය කොයිද? මෙතන මෙතන 2323යි. මෙතන මෙතන 2220යි. මේඩින් ගන්නේ. ඔය ඩිංගේ 103. එන්තල්පි පරයාස. එරණේ දැන් වැඩ ටිකක් කරන්න තියෙනවා. තව එක එන්තල්පි චක් මේ තව එක වර්ගයක උපසටහන කියලා දෙන්න තියෙනවා ඉතරයි. මම ඔයාලට ගෙදරින් කරගෙන ඉන්න දෙකක් දෙන්න යන්නේ. මේක ගෙදරින් කරගෙන ඉන්න. හරි ලබන සතිය උදේ කරමු ලබන සතියේ සම්පූර්ණ කරන්න. මේ එන්තල්පි උපසටහන් දෙක අර මම අද විදියට අඳින්න. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක YouTube එකට දානවා. හරි. දැන් මම ක්ලාස් වීඩියෝ ටික අප්ලෝඩ් කරන්න. මේක බල අඳින්න. හරි මේ කරපු එදිය බල අඳින්න. තනියෙන් එකපාරක් මම කියන එක හරි පොස් වීඩියෝ එක නවත්තනවා අඳින්න. නැත්නම් උත්තරේ ගන්න. ඊට පස්සේ මේ දෙක අඳින්න. මම ක්‍රමයක් කියලා දුන්නා. මූලද්‍රව්‍යයෙන් පටන් ගන්න බිඳුවෙන් පටන් ගන්න. හරි. එන්තල්පි පරයාස ලකුණු ගන්න. බැරි නිසා වෙන එකට ගියා. එයාගෙන් හදාගෙන පොඩි නිර්මාණයක් කරන්න තියෙනවා. හොඳයි. ඔයාලා මෙන්න මේ දෙක මට ගෙදරින් හදාගෙන ඉන්න. හරි. ඔන්න හොම්වර්ක්. ලියා ගන්න පහත දැක්වෙන දත්ත භාවිතේ. පහත දැක්වෙන දත්ත භාවිතේ. මේ දෙක හදලා තමයි ලබන සති ක්ලාස් එක පටන් ගන්න. පහත දැක්වෙන දත්ත භාවිතේ. සුදුසු එන්තල්පි උපසටහනක් ඇල්ල. සුදුසු එන්තල්පි උපසටහනක් ඇල්ල. ග්ලූකෝස් වල සම්මත උත්පාදන එන්තල්පිය ගණනය කරන්න. ග්ලූකෝස් වල සම්මත උත්පාදන එන්තල්පිය ගණනය කරන්න. මෙන්න දත්තරික. මේ වගේම එකක් අඳින්න තියෙන්නේ ඈ. මේක දත්තරික. පොඩ කරලා තියෙන මොන දත්තරික. ලියාගෙන දත්තරික. ග්ලූකෝස් වල සම්මත දහන එන්තල්පිය 2708යි ඍණ 2708යි. CO2 වල සම්මත උත්පාදන එන්තල්පිය ඍණ 393යි. ජලය සම්මත උත්පාදන එන්තල්පිය ඍණ 286යි කිලෝ ජූල් මවුලේ.
හරිනේ right දෙවෙනි ගාන දෙවෙනි එක ඔක ඇටින්ම ලියා ගන්න පස්සේ හදන්නේ Fe2O3 සහ ඒක ටික අමුතු විදියට දෙනවා Fe2O3 සහ දෙවෙනි ගානේ magnesium oxide වල MgO වල සම්මත උත්පාදන එන්තල්පි අගය සම්මත උත්පාදන එන්තල්පි අගය පිළිවෙලින් ඍණ 825 කිලෝජූල් මවුලට හා ඍණ 626යි කිලෝජූල් මවුලට වේ. හරි. එතන අකුරෙන් දීලා තියෙන්නේ delta HF Fe2O3 delta HF MgO. හරි. අකුරෙන් දීලා තියෙනවා. එන්තල්පි රූප සටහනක් ඇඳීමෙන් තුනක් mg ධන Fe2O3 තුනක් mgO ධන 2යි Fe යන ප්‍රතික්‍රියාවේ एंथैल्पी विपर्यास गणने करण එතකොට ඔයාලා එන්තල්පි රූප සටහන දෙකක් ඇඳලා බලන්න. හැමෝම අදින් ඉස්සෙල්ලා මම මේ කියලා දීපු දෙකම කරන්න. වීඩියෝ එක බලලා කරන්න වීඩියෝ එක බලලා හරි බලාගෙන කරන්න. ඊට පස්සේ try කරන්න. බැරුණාට කමන්නේ. ලවණ සතියේ ගොඩ දාන්න. හරි කලබල වෙන්න එපා. කල් දිනනවා. ලවණ සතිය ගොඩ දාමු. හරි තව සති දෙකක් තුනක් කරන්න එන්තල්පි රූප සටහන කරමු. ඒතර ලවණ සතිය අපි මේකට අපුණ ප්‍රැක්ටිස් කරලා මම ලවණ සතිය අලුත් එන්තල්පි රූප සටහන තව එක જાතියක් තියෙනවා. බෝන් හේබර් චක්‍රයක් කොහොමද එන්තල්පි රූප සටහන කන්නේ කියන එක ලවණ සතිය කියලා දෙනවා. හරි ඒක මේ තාම විභාගෙට හරියටම විභාග කරපු නැති පොයින්ට් එක. ලබන සතිය අපි බලමු බෝන් හේබර් චක්‍රයක් කොහොමද එන්තල්පි රූප සටහන කන්නේ. right දැන් අපි අද රෝටේ නවත්තමු. හරි ඔය ගණන් දෙක හදාගෙන ඉන්න ලබන සතිය සම්බන්ධ ආය හම්බුනේ. right අයියෝ